ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන් මග බැස යද්දී එක් මිනිස්සෙක් වහන්සේ යන ඕනෑම තැනකට වුවද මම ඔබ අනුව එන්නෙමි කිය. ජෙස්වාස කතා කොට හිවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමටවත් තැනක් නැතයයි වදාළසේක. උන්වහන්සේ තව කෙනෙකුට යනුවෙන්නයි වදාළ මානුවෙන්නයි වදාළසේක. ස්වාමිනි පළමු කොට මගේ පියා බුමදාන කරන පිණිස යන්නට මට අවසර දෙන මැනවයි කිය. උන්වහන්සේ උත්තර දෙමින් මලවුන්ගේ බුමදානය මලවුන්ම කලාවේ බගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නැයි ඔහුට වදාළසේක. තවත් කෙනෙක් ස්වාමිනී ඔබ අනුව එන්නෙමි එහෙත් පළමුකට මාගේ ගෙදර උදවියගෙන් සමුගෙන ඒමට අවසර දුන මැනවයි කිය. ජෙස්වාසේ නගුල්ලට අත තබා ආපසු බලන කෙසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේගේ වචනය අද කතා කරලා කියනවා. ඒ අද සුභාරංචියේ මාතෘකාව වෙන්නේ අනුගාමිකයන් වන්නට නොසුදුසු අය කවුද කියන එක. අනුගාමිකයන් වන්නට නොසුදුසු අය කවුද. මගේ ආදරණීය මාන්තයනි අපිට උන්වහන්සේ තුල භක්තිවන්තයෙක් වෙන්න පුළුවන් අනුගාමිකයෙක් වෙන්නත් පුළුවන්. භක්තිවන්තයා සහ අනුගාමිකයා. අපි කියනවා devotee and disciple. එතකොට ඔබට ජේසුව අදහාගෙන ජේසුගේ ශක්තිය බලය තුළ ඔබට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා එහා තැනක් තමයි අනුගාමී වෙනවා කියලා කියන්නේ. ඒක follower, ඒ කියන්නේ disciple, ඒකදී මගේ ප්‍රේමාන්තෙනි අපි උන්වහන්සේ එක්ක යන්න වෙන තැන. ඒක ගමන ජීවිත ගමනක් වෙනවා උන්වහන්සේත් එක්ක. ඒක නතර මගේ ගමනට උන්වහන්සේ උදව් කරගන්නවා නෙමෙයි මම උන්වහන්සේගේ ගමනට ඇතුල් වෙනවා කියන එකේදී. මගේ ආදරණීය ප්‍රේමාන්තයනි අද ජෝබ් තුමාගේ පොතේ හරිම ලස්සනට කතා කරලා කියනවා. ඒ කියන්නේ ජෝබ් කතා කරලා කියනවා. ඒ කියන්නේ ජෝබ්ගේ ජීවිතය සුඛිත මුදිත වෙලා තියෙන තැනක, ජෝබ්ගේ ජීවිතය ඝට්ටනයක් නැති වෙලා තියෙන තැනක, හැම දෙයක්ම හරි ගිය වෙලාවක දෙවියන් වහන්සේ ජෝබ්ගේ ජීවිතය අස්සට රිංගන විදියක් තියෙනවා. ජෝබ්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ අස්සට රිංගන්නේ නිකන් නෙමෙයි යකාට රිංගන්න ඉඩ දීලා මගේ ප්‍රේමාන්තයනි. යකාට රිංගන්න ඉඩ දීලා දෙවියන් වහන්සේ කියනවා හරි ජොබ්ට යකාට කියනවා නපුරු සාතන්ට කියනවා ඔබ පහර ගහන්න ජොබ්ගේ අතට ඇඟට අත තියන්නේ නැතිව. ඒතර ජෝබ්ගේ ජීවිතේ පතුරු ගැලවිලා යද්දී මගේ ප්‍රමාන්තනේ දරුව මැරිලා හැම වස්තුවක්ම සම්පතක්ම නැති වෙලා ජීවිතේ නන්නත්තර වෙන තැන මගේ ජෝබ්ගේ ජීවිතේ ජෝබ් දෙවියන් වහන්සේව දකින විදියක්. ඒ කියන්නේ යන්නම් ආලේ යනවා නෙමෙයි ඒ හැම සිද්ධියක් එක්කම ජෝබ් දෙවියන් වහන්සේව දකින විදිය බලන්න. අපි පළවෙනි කියවීමේ ගමු. පළවෙනි කියවීමේ වචනය අපි අයිති කරගමු. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා. එතකොට ඒ වචනය ජෝබ් දකින විදිය හැම දෙයක්ම නැති වෙලා යනකොට ස්වාමීන් වහන්සේව ජෝබ් දකින්නේ කොහමද? වචනය මුලසට ගන්න. එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ. කොහොමද කියන්නේ? ඔබ ඔය සියල්ල ඇත්ත බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධව පැමිණිල්ලක් කර මිනිස්සුන්ට ජයගත හැකිද? ඒ කියන්නේ යාළුවෝ කියනවා දැන් මේකට මෙහෙම හරියන්නේ නැහැ. ඔහොම දෙවියන් වහන්සේට පක්ෂපාත වෙලා ඉඳලා තේරුමක් නැහැ. ඔයා එහෙම උණයි කියලා ඔබට මොකද ලැබිලා තියෙන්නේ? ඔයාට හැම දෙයක්ම නැති වෙනවා. ඒ නිසා ඔහොම ඉන්න එකේ තේරුමක් නැහැ කියද්දි මගේ ප්‍රේමවන්තයනි ජෝබ්ගේ වචන බලන්න. ජෝබ් මොකද කියන්නේ? පැමිණිලි කරුමෙන් මිනිසාට දෙවිඳුන් සමග වාද කළ හැකිද? එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකටවත් මිනිසාට පිළිතුරු දිය හැකිද? කොහොමද අපි උන්වහන්සේත් එක්ක පෑහෙන්නේ? උන්වහන්සේ අහන දේවල්ට මම කොහොමද උත්තර දෙන්නේ? ඊළඟ වචන ගන්න. දෙවිදානෝ ප්‍රඥා සම්පන්නය සර්ව බලධාරී එතුමන්ට එරෙහිව කිසිවෙකුට ජයගත හැකි වේද? මගේ ආදරේ ප්‍රේමවන්තයනි ඒ ජෝබ්ගේ වේදනාවත් එක්ක ජෝබ්ගේ ජීවිතේ හැම දෙයක්ම නැති වෙද්දී ජෝබ් ඒ ප්‍රඥාවේ ගැඹුරු ගමනකට යනවා. ජෝබ් ස්වාමීන් වහන්සේට චෝදනා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට මැසිවිලි කියන්නේ නැහැ. ඒක දරා ගන්නවා. මට මේ හැම දෙයක්ම නැති වෙද්දී ජෝබ් කියපු වචනය මොකක්ද?
ජොබ් කිව්වා ස්වාමීන් වහන්සේ දුන්නා. ස්වාමීන් වහන්සේ ගත්තා. මම කවුද ඒ ගැන ප්‍රශ්න කරන්න? මගේ ආදර ප්‍රේමාන්තයනි, දේව ගරුබිය ප්‍රඥාවේ මුල්ම පියවර. ඔබගේ ජීවිතේ ඔබට ආස දේවල් නැති වෙද්දී, ඔබගේ ජීවිතේ ඔබගේ ජීවිතේ ඒව ගිලිහිලා යද්දී, ඔබගේ සැලසුම් කැඩෙද්දී අපි මහා ලොක්කෝ වගේ කෑ ගහනවා. ඒක මතක නැහැ ස්වාමීන් වහන්සේ දුන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ගන්නේ ඒක උන්වහන්සේට ඕන නිසා. ඒ ගැන ප්‍රශ්න කරන්න අපි කවුද? උන්වහන්සේගේ ප්‍රඥාවත් එක්ක අපි හැප්පෙන්න පුළුවන්ද මගේ ප්‍රේමාන්තයනි? එනිසා ඒ තැනදී ඒක මම හරි ලස්සන දකිනවා. මගේ ලොකු මාළු ටැංකියක් තියෙනවා දැන්. ලොකු මාළු ටැංකියක් තියෙනවා. ඒක මාළු ගොඩාක් ලස්සන ටැංකියක්. මේකේ පැල හොයන්න අපි වෑන් එකේ ගිහිල්ලා ඒකේ පැල જાති කොහෙද මන් දන්නේ නැහැ අතුලකින් හොයාගෙන ආවේ. ටැංකිය වෙන තැනකින් හොයාගෙන ආවා. ඊට පස්සේ ඒකට සොයිල් එක වෙනම හොයාගෙන ප්ලාන්ටඩ් ටැංකියක් ලයිට් එක වෙනම ලෑස්ති කරලා හරියට ලෝකයේම මැවීම වගේ. ඒක ලේසි ටැංකියක් නෙමෙයි. මේක හරි අමාරුයි. ඔක්සිජන් වෙනම, අපි වෙනම කාබන් ඩයොක්සයිඩ් වෙනම බෝතල් වලින් එකට දෙනවා. ලයිට් එක හිරු එළියේ ලයිට් එක වගේ හදනවා. ඒ ශාක වලට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. ඊට පස්සේ කෑම දාද්දි මම බලලා ගාන්ට කෑම දානවා. ඒක මගේ හොබි එක. එතකොට ඒ මාළු ඊට පස්සේ අපි එක දවසක් දැක්කා ඒන්ජල්ලා පිළිදෙන කොටා ගන්නවා. බලද්දි බිත්තර දාලා ගහක ඒ ගහ ගලවලා වෙනම තැනක ඉඳවලා ඒන්ජල්ලාව වෙනම මැටර්නිටි වෝඩ් එකක් හදලා තේරුණාද? එයාලා වෙනම දැම්මා. දැන් මේ මම ලෝකයේ මම ඒ ටැංකිය දිහා බලන විදිහ. මගේ ආදර ප්‍රේමාන්තයනි, මාළු මොනවද දන්නේ ඒ ගැන? උන් යනවා කානදම කනවා. තේරෙනවද? ලයිට් ඔෆ් කරාම මෙහෙම ඉන්නවා. ලයිට් එක දාපු ගමන් කලබල වෙනවා. එච්චරයි. හැබැයි ඊට වඩා ලොකු සැලසුමක් මගේ ඔළුවේ තියෙනවා. උ කොහොමද මගේ බුද්ධිය තේරුම් ගන්න? මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔක සුද්ධ කරන්න දැන් ඒ ඒන්ජල්ව අල්ලන්න යද්දි කොහොමද ඌ දඟලපු දඟලිල්ල තේරුණාද කියනක ඌ මෙහෙට යනවා දඟලනවා. අපි දැන් දාලා තේරුණාද කියන එන්න යුද්ධයක් කළා අල්ලලා අර ටැංකියට දාන්න ඕනේ. ඌ දන්නේ නැහැ මොකටද කියලා. ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ දේවල් ගද්දී ඔබ ගද්දී උන්වහන්සේ මොකක්ද මේ කතා කරලා කියන්නේ? අපි කවදාවත් කියන්නේ මාළුවට මා අනුගාමී වන්න කියලා. මාළුවට කියන මා අනුගාමී වන්න. හැබැයි ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරලා කියනවා මා අනුගාමී වෙන්න කියලා. ජේසුව අනුගමනය කරන්න. ජේසුත් එක්ක ගමන, creator and the creation, the gap between the creator and the creation. මැවුම් කරුවානන් සහ මැවීම අතර මොන පරතරයක්ද? උන්වහන්සේ ගොඩ බැහැලා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට ගොඩ බැහැලා හරියට මම මාළුවෙක් වෙලා තේරුණාද කියන එක මාළු ටැංකියට ගිහිල්ලා උන්ට කතා කරලා කියනවා. සත්ත පහකට ගණන් ගන්නෑ. ඒක කියන භාෂාව තේරෙන්නේ නැහැ. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මානුගාමී වන්න. අපිට තේරෙන තැනට උන්වහන්සේ ගොඩ බැහැලා උන්වහන්සේ කතා කරලා කියන්නේ මානුගාමී වන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජොබ් මේ පරතරය හරි ලස්සනට කතා කරලා කියනවා. ඊළඟ මාන්තය එතුමානු හිටි හැටියේම ගිරිකුළු දෙදරවා හරිනසේක, සිය උදහසින් ඒවා පෙරලා දමනසේක, මහා පොළවේ පදනම කම්පා කරවනසේක, එහි කණු සොලවනසේක. එතුමානු අනකලොත් හිරු උදාව නොවන්නේය, තරු සඟවා වසාලීමට එතුමන්ට හැකිවන්නේය. ජොෂුවගේ සටනේදී උන්වහන්සේ හිරු නතර කරා. උන්වහන්සේ මේ හැම දෙයක්ම කරන ස්වාමීන් වහන්සේ. ඔබට මේ උන්වහන්සේගේ සුවහස් සැලැස්ම, උන්වහන්සේගේ සුවහස් ජීවමාන අජරාමර වැඩ සිටීම ඉස්සරහා ඔබ මම කවුද මගේ ප්‍රේමාන්තයනි ප්‍රශ්න කරන්න උන්වහන්සේ. උන්වහන්සේ එක්සැක්ට්ලි ඔබගේ මගේ ජීවිතේ හැම අස්සක්ම දන්නවා. ඒක අද සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියන්නේ. අපි හැමෝම කියමු. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ගාවට එනවා එක මිනිස්සෙක්. 57 වෙනි වගන්තිය ලූක් 9:57. ඔවුන් මගබැස යද්දී කියන්න. ඔවුන් මගබැස යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකට වුවද මමත් ඔබ අනුවෙන් නෙමෙයි. දැන් මෙයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යන ඕන තැනකට මම එන්න. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ දකින්න හිත.
ඒ වෙනකොට ජේසුගේ ජීවිතයේ ප්‍රසිද්ධ කාලය ප්‍රාතිහාර්ය වෙනවා. 5000කට කන්න දෙනවා. හොඳ මලවුන් නැගිටිනවා. ඒ කියන්නේ ප්‍රබල කාර්යයක් යද්දී මෙයා ජේසුව අනුගමනය කරන්න යන්නේ යටිකුට්ටු අරමුණක් එක්ක. තැනක් එක්ක. ජේසු නිසා නෙමෙයි. ජේසු හරහා ලැබෙන තැන. ගොඩාක් වෙලාවට ඔබ මම ඇදහිල්ලක ඉන්නේ. ඔබ මම ජේසු ගාවට එන්නේ. සමහර වෙලාවට මොකක් එක්කද? ඔබ පවුල්ලේ නිලතල දරද්දී ඔබ දේවස්ථානයට සම්බන්ධ වෙද්දී ඔබ ඒ තුල ක්‍රියා කරන්නේ කොහොමද? අපි ඒක ජේසු නිසාමද කරන්නේ? නැත්නම් ඒ හරහා ලැබෙන ආභරණයක් නිසාද? ඒ හරහා ලැබෙන නමක් නිසාද? තත්වයක් නිසාද? තානාන්තරයක් නිසාද? අයිතිවාසිකම් නිසාද? එහෙම මොනාර වෙච්ච ගමන් අපි වැඩ කරන්නේ අපි එහෙම කියන්න තරම් එහෙම කියන්නේ කොහොමද? ඒ කියන්නේ ඔබ ජේසු නිසා මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන්ම ඔබ ඒක අතාරිනවා නම් මොනවා හරි ගැටණයක් පියතුමාත් එක්ක හරි ඕන තැනක ගැටණයක් වෙනවා මම එන්නේ නැහැ ඊට පස්සේ මම එන්නේ නැහැ පල්ලි මම එන්නේ නැහැ මේකට. ඒ කියන්නේ ඔබ ඇවිල්ලා තියෙන්නේ මොකටද? ස්වාමීන් වහන්සේ ඒ මිනිස්සුන්ට කියනවා ස්වාමීනි ඔබ වාසය යන ඕන තැනකට මම එනවා. ජේසු කියනවා හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදලිද ඇත මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැත. ඒ මනුස්සයාට මොනවා හිතෙන්නේ නැද්ද? ක්වා 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 ක්වා. ඒ කියන්නේ exactly ඒ මනුස්සයාට ඕන දේ ජේසු දැක්කා. මට තැනක් නැහැ පුතේ. තැනක් නැද්ද? ඇත්තද? එහෙනම් ඉතින් ජේසු පිටයි. තේරුණාද කියන්නේ? තැනක් නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එයා ඇයි ජේසු එහෙම කියන්නේ? එයා තැනක් බලාගෙනයි ඒක කරලා තියෙන්නේ. මගේ ආදර වෙමන්තනි ජේසු අනුගමනය කරද්දී මේ ලෝකේ කිසිම තැනක් ඔබට අයිති නැහැ. කිසිම තැනක්. ඒක ඔබට අයිති දෙයක් නෙමෙයි. ඔබ ජේසු නිසාමයි මේ දේ කරන්නට ඕනේ. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ. කුරුල්ලෙක්ට නිදැල්ලේ ඉන්න කුරුල්ලෙක්ට තැනක් තියෙනවා. හිවලෙක්ට තැනක් තියෙනවා. මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමට තැනක් නැහැ. හිස තබා ගන්නේ රෙස්ට් එකකට. නේද? රෙස්ට් එකකට. ඔළුව තියාගන්න බබට ඔළුව තියාගෙන එන්නම් කියලා කියන්නේ එහෙමයි. මේ ලෝකේ එහෙම තැනක් ජේසුට තිබෙන්නේ නැහැ. මගේ ආදර බෙමන්තියනි ඒ උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒ උන්වහන්සේගේ විදිය උන්වහන්සේගේ රටාව ඔබට මට තේරෙන්නේ නැහැ. ඔබට වටහා ගන්න බෑ. දෙවෙනි කෙනාට ජේසු කතා කරනවා. ජේසු කතා කරලා කියනවා මොකද්ද කතා කරලා කියන්නේ? අපි හැමෝම කතා කර කියමු. නවනි වගන්තිය. උන්වහන්සේ කියන්න තව කෙනෙකුට මා අනුව එන්නයි වදාළසේක. මා අනුව එන්නයි වදාළසේක. ජේසු කතා කරනවා මාත් එක්ක එන්න. ඒ ජේසු කතා කරන වෙලාව මගේ ප්‍රමාණය. ජේසු කැඳවන වෙලාව. ඒක ජේසුගේ වෙලාව. අපි ඒකට කියනවා කයිරොස් කියලා. ජේසුගේ වෙලාව. ඒ කියන්නේ ජේසු ඒ මොහොතේ ඔබට දෙයක් කරන්න කියන ඒ මොහොත. ජේසු ඔබට කරන්න කියන මොහොත. උන්වහන්සේ මේ හැම දෙයක්ම දැනගෙන ඔබට සුදුසුම වෙලාවෙයි හොඳම වෙලාවෙයි ඔබට ඒ දේ කරන්න කියන්නේ. මගේ ආදර ප්‍රමාණය නපුරා මොකද්ද කරන්නේ? ස්වාමීනි පළමුකට මාගේ පියා භූම දාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවයි කිය. මගේ ආදර ප්‍රමාණය පලස්තීනයේ තාත්තා පුතා කියද්දී ඒක මහා ගැඹුරු සම්බන්ධතාවයක්. මනුෂ්‍ය බැඳීම අතර ගැඹුරුම බැඳීම තාත්තගේ මල ගෙදර කියද්දී ඒක එච්චර ජුදා සම්ප්‍රදාය එච්චර වටින තැනක්. ජේසු කියනවා ඒ වටින තැනක් මේ ලෝකේ බැඳීම් වල උසස්ම තැනටත් වඩා එහා තැනක මම ඔබගේ ජීවිතේ ඉන්නට ඕනේ. හැම කෙනෙකුටම වඩා එහා තැනක මම ඔබගේ ජීවිතේ වටින්නට ඕනේ. මගේ ඔබයි අතර වෙන කිසිම කෙනෙකුට එන්න බෑ. කිසිම කෙනෙකුට එන්න බෑ. ඒක ඔබගේ තාත්තටවත් අම්මටවත් දුවට පුතාටවත් පෙම්වතාටවත් පෙම්වතියටවත් වෙන්න බෑ. නාස්ගෙන එන සුදුසු නෑ. මලවුන්ගේ භූම දානය මලවුන් කලාවේ ඔබ ගොස් දේව රාජ්‍ය ප්‍රකාශ කරන්න. ඔබට තියෙනවා ජීවමාන කටයුත්තක් කරන්න. මගේ ආදර බෙමන්තියනි ජීවිතයේ ජේසු නැති තැන හැම බැඳීමක්ම ජේසු තුළ බැඳුණු නැත තැන එක මැරිච්ච බැඳීමක්. ඒක තේරුමක් නැති බැඳීමක්. අර්ථයක් නැති බැඳීමක්. අද උන්වහන්සේ ඔබගෙන් අහන දේ ඒකයි. ජේසුගේ කාර්යය කරන්න ඔබ පස්සට අදින්නේ කවුද?
ජේසුගේ කාර්ය කරන්න තාත්තා පුතා කියලා කියන ලස්සන බැඳීමක්. හොඳට මතක තියාගන්න. ඒක පාපිෂ්ඨ බැඳීමක් නෙමෙයි. අනියම් බැඳීමක් නෙමෙයි. ඒක ලස්සන දෙයක්. ලස්සන බැඳීම හරි ජේසුගේ බැඳීමට බාධා කරන්න බෑ. මේ ඉරිද අපේ මගේ ගමේ මංගල්‍ය නාකන්දපොළ සාන්ත තෙරේසා කන්‍යාවගේ මංගල්‍ය. අපේ අම්මා මට පූජාවට එන්න කිව්වා. මම කිව්වා පූජාවට එන්න බෑ අම්මේ. එහෙනම් පුතා හවසට හරියන්න. මම කිව්වා හවසට එන්නත් බෑ. හවස පූජාව කාට හරි දීලා එන්න. මං කිව්වා කට වහගෙන ඉන්න ඔයා තේරුණාද? ඕවනම් කියන්න එන්න එපා මට. තේරුණාද? ඕවා කියන කිසිම අයිති අපේ අම්මා හරි හොඳයි. මම කිව්වා කිසිම අයිතියක් නැහැ පූජාව වෙන කෙනෙක් දීලා එන්න. ඒක මගේ වචනේ අහන්න මිනිස්සු වෙන්නේ. මගේ මීසම මම එතන දෙන්නේ නැහැ. කට වහගෙන නිකන් හිටියා. මගේ ආදරේ මාතේනේ. ආදරේ මාතේනේ. කාටත් ජේසුගේ ඔබගේ ගනුදෙනුව අස්සට එන්න බෑ. කාටත් එන්න බෑ. මම කිව්වා දවල්ට එන්න කාලා හවසට පූජාවට එනවා. එච්චරයි. පහවෙද්දි ගෙදරින් පිටත් වෙන 4 මට පූජාව තියෙනවා. මගේ ආදරේ මාතේනේ. ඒ නිසා මතක තියාගන්න. ඒ කිසිම හැම බැඳීමකට වඩා ඒ කියන්නේ මගේ පෙම්වතුනි මතක තියාගන්න අපි ඒකට කියන කයිරොස් කියලා. ඒ මොහොතේ ජේසු මානු වෙන්න කියලා කියන මොහොත ඒක හරි වැදගත්. ඒ මොහොතේ ඔබ උත්තර දුන්නේ නැත්නම් ජේසුගේ වෙලාවේ උන්වහන්සේ ජේසුව ඔබ කැඳවන්නේ ඒකට අවශ්‍ය ශක්තියත් එක්ක එකට තියලා. ඒ මොහොතේ කැඳවුවේ නැත්නම් ඔබ ඒ මොහොතේ ඒ දේ කරේ නැත්නම් ඒක ඔබට ආයි කරන්න වෙන්නේ ජීවිතේට සමාන වෙලාවට. ඒක ඔබට ඒ වරප්‍රසාදය ලැබෙන වෙලාවේ ඒ දේ කරන්න ඕනේ. ඒ දේ ඔබ උන්වහන්සේ කැඳවන්නේ ඒ දේට බලයක් එක්ක දීලා. උන්වහන්සේ මතෙව්ට මානු වෙන්න කියලා කියන්නේ ඒ වෙලාවේ මතෙව් ස්වාමීනි පොඩ්ඩක් ඉන්න මම ගෙදර ගිහලා කියලා යන්න ගොල්ලන් ජීවිතේට මතෙව් අද මතෙව් නිකන් සුම්මා මතෙව් විතරයි. සාන්ත මතෙව් නෙමෙයි. අද සුවිශේෂයක් නැහැ නේද? ඒ වෙලාවේ උත්තර දෙන්න තැන ඒ වෙලාවේ සකේවුස් ගහෙන් වහාම බිමට බහින්න කියද්දී ස්වාමිනේ උන්න මාර අත්තික්කා ගෙඩියක් තියෙනවා ඒකත් කඩාගෙන මෙන්නම්කෝ ස්වාමිනේ කියලා කිව්වනම් අද සා නිකන් සකේවුස් විතරයි. හැබැයි වෙලාවේ බහැපු නිසායි උන්වහන්සේ දෙය කරන්නේ. මගේ ආදර පින්වත්නි මතක තියාගන්න මේ ලෝකෙ කිසිම බැඳීමක් උන්වහන්සේ අතරට ඔබ උන්වහන්සේගේ මගේ අතර බැඳීමට එන්න විදියක් නැහැ. අවසානයේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න උන්වහන්සේ කතා කරලා කියනවා මා ස්වාමිනී අවසාන කෙනා කියනවා ස්වාමිනී මම එනවා. ඒ වචනේ ගන්න. තවත් කෙනෙක් කියන්න හැමෝම කියන්න තවත් කෙනෙක් ස්වාමිනී ඔබ අනු එන්නෙමි. ස්වාමිනී ඔබ අනු එන්නෙමි. ඒත් පළමු කොට මගේ ගෙදර උදවියගෙන් මගේ ගෙදර සමුගෙන ඒමට අවසර දුන මැනව. සමුගෙන ඒමට අවසර දුන මැනව. පළමුකොට මොකක්ද? සමුගෙන එන්න. මගේ ආදරේ පෙම්වන්තනි ජේසු කියනවා නගුලට වචනේ උත්තර දෙන්න මොකද්ද? ජේසුස් වහන්සේ නගුලට අත තබා කියන්න නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතයි ඔහුට වදාළසේක. නගුලට අත තියලා ආපසු බලන්න බෑ. ලොත්ගේ බිරිඳ උන්වහන්සේ සොදොම් ගොමෝරාවෙන් ලොත්ව බේරගෙන යනකොට ලොත්ගේ බිරිඳ ස්වාමීන් වහන්සේ කිව්වා කිසිම කෙනෙක් ආපස්සට බලන්න එපා කියලා. ලොත්ගේ බිරිඳනේ. තේන ඕපදූප අර සටපට ගාලා ගිනි ගෙන්දගම් වහිද්දි ඕන නිකන් හැරිලා බැලුවා. හැරිලා බැලුවාමයි මගේ ප්‍රමන්තනේ කෙලින්ම බලපු විදියටම ලුණු කඳක් වෙලා ලොත් වෙනේ. එදා ඉඳන් ලොත් ලුණු කෑවේ නැහැලු. තේරෙනවද මොකද බිරිඳ ලුණු උනානේ. තේරෙනවද කියන එක. කෙසේ වෙතත් දැන් එතකොට ඒ වෙන්නේ ආපස්ස බලද්දී ඔබගේ ජීවිතයේ නගුල කියන දේ නගුලට රිවර්ස් එකක් නැහැ. ලගුණ රිවර්ස් කරොත් මොකද වෙන්නේ? දැකලා තියෙනවද? නගුල ඔයගොල්ලෝ පොෂ්ට දන්නේ නැහැ. නගුල රිවර්ස් කරොත් මොකද වෙන්නේ? හරකකින් ගැලවිලා එනවා. නගුල බිම හරක ඉස්සරහා රිවර්ස් නැහැ. ඒක මේ සෙමිනරි එක ළමයි කිව්වා ෆාදර් එතකොට නගුලට අත තබා ආපස්ස බලන්න බැරිද? නගුලත් එක්ක හැරෙන්න බැරිද කියලා. තේරුණාද කියන එක? මගේ ආදරේ වන්දනේ එහෙම හැරෙන්නත් නැහැ. ආපස්ස බැලිල්ලක් නෑ. ඒක ඉස්සරහට ගමනක්. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔබ වරගෙන යනවා මගේ තමයි. ඔබගේ කුඩු කේඩු කඩා වැටිච්ච දුබල වෙච්ච දුර්වල වෙච්ච අතීතයක් ඔබට තියෙනවා. එතනට ආයි ගිහිල්ලා එන්න බෑ. ඒවට ගිහිල්ලා එන්න බෑ. ඒවට සමුදිදී එන්න බෑ. ඔබ ඒ වෙලාවේ ඔබට කරන්න තියෙන දේ ඉදිරිය බලාගෙන පවුලතුමා කතා කරලා කියනවා මම දිනුම් කනුව බලාගෙන යන කෙනෙක්. අතීතයත් එක්ක ගණදනු කර ඔය කුණු ගොඩවල ඇද අපිට යන්න විදියක් නෑ මගේ ප්‍රේමාන්ත. ජීවිතේ ඉස්සරහක් බලාගෙන යන කෙනෙක්.
අතීතයේ සිද්ධිය එච්චරයි. ඔබ ජීවිතයේ ස්වාමීන් වහන්සේ තුළ තීරණයක් ගත්තා නම් ඒක ගත්තමයි. ඒ ගත්ත තීරණය තුළ ස්වාමීන් වහන්සේට ඉස්සරහට යන්න. එතන හදිස්සියේ දැන් මම සමුගෙන එන්න කියලා කියද්දි මොකද වෙන්නේ? සමුගෙන යාදෝ යලුයි හමු වේදෝ තේරෙනවද කියන එක සමුගෙනගෙන අනේ මගේ පුතේ යන්නද යන්න මගේ රත්තරම් පුතේ අනේ ඔබ බලාගන්නේ කවුද තාත්තා මම කොහමද යන්නේ මම අනේ අයියේ යන්න එපා බුදු අයියේ අනේ අම්මේ කියලා ඔය දෙත් එක මම අයියිද මගේ ප්‍රමාණයට ඔබ යන්නේ ඉස්සරහ ගමන ස්වාමීන් වහන්සේ ජෝබ් තුල දැක්කේ ජෝබ් ස්වාමීන් වහන්සේ තුල දැක්කේ ඒ සෝහස් දේ එයාට තේරුම් ගන්න බැරි තැනක ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ තේරුම් ගන්නවා. ඔබගේ මගේ ජීවිතේට අවශ්‍ය දේ සියලුම දේ උන්වහන්සේ දන්නවා. ඔබට ඒ දේ දෙනවා. විශ්වාස කරන්න. ඔබගේ යටිකුටු හැම අරමුණක්ම උන්වහන්සේ දන්නවා. ජීවිතේ කිසිම තැනක් නෙමෙයි ජේසුව හොයන්න තැනක් නෙමෙයි මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේ ඔබට කතා කරන වෙලාවේ යන්න මේ ලෝකේ හැම බැඳීමකටම වඩා උන්වහන්සේගේ බැඳීම ස්ථිර කරගන්න. උන්වහන්සේ එක්ක අතීතයක් පැත්තක තියලා ස්වාමීන් වහන්සේත් එක්ක ඒ ගමන ඉදිරිය බලාගෙන යන්න ස්වාමීන් වහන්සේ අද වචනය හරහා ඔබ මාව දිරිමත් කරනවා ඔබ මාව අවදි කරනවා